ආයුබෝවන් සුබෝදෑසනක්. ඊටාම අසීරු තත්වයන් යටතේ අධ්‍යාපනය ලැබමින් සිටින දැයේ දුවදරුවන්ට විශාල අත්වැලක් සපයන්න ජාතික නාලිකාව ජාතික පාසල කවදත් උදව් වන බව ඔබ අපි හැමෝම දන්නා කාරණයක්. අදත් අපි සූදානම් වෙන්නේ දරුවනේ සුපුරුදු බ්‍රහස්පතින්දාවේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන් උදෙසා වූ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්නයි. ඔබ දන්නවා සෑම බ්‍රහස්පතින්දාවකම අපි උදෑසන ඔබේ ආලින්දයට පැමිණෙන්නේ ඔබට ගණිතය කියා දෙන්න. දරුවනේ අද අපි තෝරාගත්තේ ඊටාම විශේෂ මාතෘකාවක්. ජ්‍යාමිතිය කියන තේමාව යටතේ තියෙනවා අපිට සරල රේඛීය ජ්‍යාමිතිය, වෘත්ත ජ්‍යාමිතිය සහ ජ්‍යාමිතික නිර්මාණ. මේ අතරින් අපි අද කතා කරන්නේ ඔබත් එක්ක වෘත්ත ජ්‍යාමිතිය යටතේ ලැබෙන ස්පර්ශක කියන පාඩම දරුවනේ අපි කතා කරන ඔබත් සමග පාඩම් දෙකක් විදියට වැඩසටහන් දෙකක් විදියට අපි ඔබත් එක්ක කතා කරනවා. අද දිනය තුල අපි ඔබත් එක්ක කතා කරන්නේ ස්පර්ශක 1 කියන පාඩම. අපේ අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය සැලකුවම අපිට තියෙනවා දරුවනේ ඉගෙන ගන්න ප්‍රමේයන් ජ්‍යාමිතික ප්‍රමේයන් 42ක්. මේ 42කින් අපි ඔබත් සමග මේ වැඩසටහන තුල සාකච්ඡා කරලා තිනවා ප්‍රමේයන් 38ක්. අපිට තව ඉතුරු වෙලා තියෙන විෂය නිර්දේශයට අනුව තව ප්‍රමේයන් 4යි. මේ පළමු ස්පර්ශක පළමු වැඩසටහනෙන් අපි ඔබත් එක්ක ප්‍රමේයන් 3ක් සාකච්ඡා කරලා ඒ ආශ්‍රිතව අපි ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. දරුවනේ මේ ස්පර්ශක කියන වෘත්ත ජ්‍යාමිතිය යටතේ ඔබට ලකුණු වෘත්ත ජ්‍යාමිතිය යටතේ ඔබට ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ආසන්න වශයෙන් ලකුණු 200න් 16ක් පමණ. අද කතා කරපු අපි පසුගිය වැඩසටහනේ කතා කරපු වෘත්ත චතුරස්‍ර මේ පාඩම් දෙක ඉතාම ප්‍රබලයි. එහෙනම් දරුවනේ අපි ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපිත් එක්කම මේ සටහන් ලියාගෙන ගණන් හදමින් අපි මේ වැඩසටහන සමග සම්බන්ධ වෙමු. බලන්න දරුවනේ අපි මුලින්ම කතා කරන ස්පර්ශක. මොකක්ද ස්පර්ශකයක් කියන්නේ? ස්පර්ශ කිව්වම ඔබ දන්නවා බොහොම සියුම්ම ගෑවෙනවා කියන අදහස තමයි අපි ස්පර්ශ කියලා කියන්නේ. එතකොට ගණිතයට එනකොට මොකද්ද ස්පර්ශ කියන්නේ? ස්පර්ශකය. අපි කියන්නේ ස්පර්ශකය. බලන්න දරුවනේ අපි කතා කරන්නේ වෘත්තයක් සහ සරල රේඛාවක් සම්බන්ධ වන ආකාර. ඔබට දිස් වෙන මේ රූප සටහන බලන්න දරුවනේ. මේ රූප සටහනේ තියෙන වෘත්තයක්. ඔබට දිස් වෙන වෘත්තයක්. මම මේ වෘත්තයත් එක්ක සම්බන්ධ කරනවා සරල රේඛාවක්. බලන්න මේ වෘත්තය සහ මේ සරල රේඛාව කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මේ වෘත්තයයි සරල රේඛාවයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තමයි සම්බන්ධ වෙලා තියෙන ආකාරය. කිසිම සම්බන්ධයක් නැහැ, වෙන වෙනම තියෙන. එතකොට අපි තව අවස්ථාවක් බලමු. සරල රේඛාවක් සහ වෘත්තයක් සම්බන්ධ වන විය හැකි ආකාර. බලන්න දරුවනේ තවත් අවස්ථාවක්. ඔබට දිස් වෙනව නැවතවතාවක් වෘත්තයක්. මෙන්න තියෙනවා සරල රේඛාව. බලන්න මේ සරල රේඛාව සහ මේ වෘත්තය අතර සම්බන්ධය මොකද්ද? අපි ගණිත වචන වලින් කියනවා ඡේදනය වෙලා කපාගෙන ගිහිල්ලා. එතකොට අපි මේ පළවෙනි අවස්ථාවට ස්පර්ශකයක් කියන්නෙත් නැහැ. බොහොම ගෑවි නොගෑවි ගෑවි යන අවස්ථාවක්නේ. දෙවෙනි අවස්ථාවට අපි ස්පර්ශක කියන්නෙත් නැහැ. මොකද ඡේදනය වෙලා. බලන්න දරුවනේ තුන්වෙනි අවස්ථාව. මෙන්න වෘත්තය. මං සරල රේඛාවක් සලකනවා. මේ සරල රේඛාව සහ වෘත්තය කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? මේ සරල රේඛාව වෘත්තය මත ගෑවි නොගෑවි ගෑවි ගිහිල්ලා තිනවා. අන්න කියනවා දරුවනේ අපි ඒකට ස්පර්ශකයක් කියලා. මේක ගණිතයෙන් විස්තර කරනවා නම් වෘත්තය මත වූ එකම එක ලක්ෂයකදී පමණක් ගෑවෙන ඡේදනය වන එකම එක ලක්ෂයකදී හමුවන සරල රේඛාවකට අපි කියනවා ස්පර්ශකයක් කියලා. එතකොට දරුවනේ අපි ස්පර්ශකය හඳුන්වන්න මෙන්න මේ ආකාරයට අපි ගමු මේ සරල රේඛාව AB කියලා. එතකොට AB කියන්නේ ස්පර්ශකයක්. AB කියන්නේ ස්පර්ශකයක්. ස්පර්ශක ලක්ෂය තියෙන වෘත්තය සහ සරල රේඛාව ගෑවිලා තියෙන ලක්ෂය P. අපි ඒකට කියනවා ස්පර්ශක ලක්ෂය කියලා. එහෙනම් දරුවනේ ඔන්න ස්පර්ශක කියන අදහස AB වෘත්තයට ස්පර්ශකයකි P anu ස්පර්ශක ලක්ෂයයි. ඔන්න දැන් අපේ දරුවන්ට ලියා ගන්න පුළුවන් බොහොම හොඳ සටහනක්. මේ අවසාන රූප සටහන ඇඳගත්තත් ඇති. වෘත්තයක් ඇඳ සරල රේඛාවක් ඇඳ ඔබ ළඟ උපකරණ නැතත් කමන්නේ නැහැ දරුවනේ. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේක බලාගෙන ඉන්න එපා. ටෙලි නාට්‍යයක් දෙස වගේ. එහෙනම් AB කියන්නේ ස්පර්ශකය, P කියන්නේ ස්පර්ශක ලක්ෂය. දැන් අපි මොනවද මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නෙ? දරුවනේ අපි ජ්‍යාමිතික ප්‍රමේයන්.
ජ්‍යාමිතියේ පියා තේල්ස් තමයි මේ ජ්‍යාමිතියට මුල පුරන්නේ. එතකොට නූතන ජ්‍යාමිතියේ පියා විදියට අපි යුක්ලිඩ් සලකනවා. එහෙනම් දරුවනේ අපි බලමු මේ සම්බන්ධයෙන් අපි බොහොම සරල ප්‍රමේයන් දෙකක් සාකච්ඡා කරනවා. අපේ දරුවන්ට වචන වලින් ලියා ගන්න පුළුවන්, රූප වලින් ඇඳ ගන්න පුළුවන්. අපි බලමු අපේ පළවෙනි ප්‍රමේය. මෙන්න ප්‍රමේය. අද වැඩසටහන තුල අද දවස තුල අපි ඔබත් එක්ක කතා කරන පළවෙනි ප්‍රමේය. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක අපේ පෙළ ගැස්මේ 39 වෙනි ප්‍රමේය. බලන්න දරුවනේ මොකද්ද කියන්නේ කියලා. වෘත්තයකට. ඔන්න බලන්න වෘත්තයක් මත වූ ලක්ෂයකදී අරයට ලම්බ සරල රේඛාවක් අඳිනවා. වෘත්තයක් මත වූ ලක්ෂයකදී අරයට ලම්බව සරල රේඛාවක් අඳිනවා. මේ වාචිකව කියන දේ ඔබට සමහර විට එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. වාචික සහ රූපික කියන අවස්ථා දෙකම හොඳින් අහගෙන ඉන්න දරුවනේ ඉතාම පැහැදිලිව තේරෙයි. වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ. ඔන්න අපි සලකමු වෘත්තයක් මත වූ ලක්ෂයක්. ඔන්න ඒ වෘත්තයක් මත වූ ලක්ෂයට අරයට අපි අරයක් සලකනවා. ඔබ දන්නවා අරය කියන්නේ කේන්ද්‍රයේ සිට වෘත්තය මතට යා කරන ඕනෑම සරල රේඛාවක්. ඔය තියෙන අරයක්. ඔන්න අපි අරයක් ගත්තා. දැන් මෙන්න මේ අරයට අපි ලම්බයක් ඇන්දොත් අංශක 90ක් වන පරිදි වෘත්තය මත වූ ලක්ෂයට ඔන්න අංශක 90 වන පරිදි අපි සරල රේඛාවක් අඳිනවා. ඔන්න දරුවනේ අන්න ඒ සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයකි. ප්‍රමේය මන් නැවත වතාවක් පැහැදිලි කරනවා. වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව අඳින ලද සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. වෘත්තයක් ඇඳලා අරයක් ඇඳලා ඒ අරයට ලම්බයක් ඇඳම අන්න ඒ ලම්බය වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. එතකොට අපි මේක අපි ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් නම් කරොත් අපි ගමු ස්පර්ශකයට අපි AB කියලා සලකනවා. ස්පර්ශක ලක්ෂ්‍ය C. ඔන්න AB ස්පර්ශකයේ C. OC කියන අරයට AB ලම්බව ඇඳලා තිනවා. වෘත්තය මත C කියන්නේ වෘත්තය මත. එතකොට මොකද වෙන්නේ? AB ස්පර්ශකයක්. මේක අපි හේතුව සහ ප්‍රතිඵලය විදිහට මෙන්න මේ ආකාරයට දක්වනවා. ඒ OC ලම්බකයි AB නම් අපි ලම්බකයි කියන්නේ මෙන්න මේ වගේ සංකේතයක් භාවිත කරනවා. AB නම් අන්න දරුවනේ හේතුව AB නම් මෙහෙම වෙනවා නම් මොකද්ද ප්‍රතිඵලය? AB කියන්නේ ස්පර්ශකයක්. AB වෘත්තයට ස්පර්ශකයකි. කෙටියෙන්ම මතක තියාගන්නවා නම් දරුවනේ මෙහෙම පුළුවන්. ලම්බක නම් ස්පර්ශකයි. ලම්බක නම් ස්පර්ශකයි. අන්න දැන් කෙටියෙන් මතක තියාගන්න විදිය. කෙටියෙන් මතක තියාගන්නේ ලම්බක නම් ස්පර්ශකයි. ඔන්න දරුවනේ අපි කතා කරන පළවෙනි ප්‍රමේය. හරි ලේසි. පොඩ්ඩක් නිකන් සරලව අර අන්තිමට මම කියපු කතාව ලම්බක නම් ස්පර්ශකයි. එහෙනම් දරුවනේ අපි කතා කරමු විලෝමය. ලම්බක නම් ස්පර්ශකයි. විලෝමය ඔබට දැන් කියවෙනවා නිවසේ සිට. ස්පර්ශක නම් ලම්බකයි. ලම්බක නම් ස්පර්ශකයි. විලෝමය ස්පර්ශක නම් ලම්බකයි. අපි බලමු දරුවනේ තවත් ප්‍රමේයක්. මේ ප්‍රමේය විලෝමය. ඉහත ප්‍රමේය විලෝමය. ඔන්න බලන්න දරුවනේ ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? ලම්බක නම් ස්පර්ශකයි. දැන් බලන්න වෘත්තයට අඳින ලද ස්පර්ශකය. දැන් අපි අඳින්නේ ස්පර්ශකයක්. සරල රේඛාවක් නෙමෙයි. අපි වෘත්තයට ස්පර්ශකයක් ඇන්දම අන්න ඒ ස්පර්ශක ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කරාම ලැබෙන්නේ ලම්බ රේඛාවක්. වෘත්තයට අඳින ලද ස්පර්ශකය එම ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ස්පර්ශක නම් ලම්බකයි. බලමු රූප සටහන. මෙන්න වෘත්තය. අපි අඳින්නේ දරුවනේ ස්පර්ශකයක් නිකන් සරල රේඛාවක් නෙමෙයි. ගෑවි නොගෑවි යන සරල රේඛාවක්. දැන් ස්පර්ශක ලක්ෂය මෙන්න තියෙනවා අපේ AB ස්පර්ශක ලක්ෂය C. මෙන්න මේ ස්පර්ශක ලක්ෂයේ ඉඳන් අපි යා කරනවා කේන්ද්‍රයට. එතකොට අරයක්. යා කරාම අපිට ලැබෙන්නේ දරුවනේ ඔන්න කේන්ද්‍රය. ඔන්න අපි යා කරනවා. යා කරාම අපිට ලැබෙන්නේ OCB කියන කෝණය අංශක 90ක් ලෙස. අංශක 90ක් ලෙස. ඉස්සෙල්ලා කතා කරේ ලම්බක නම් ස්පර්ශකයි. දැන් ස්පර්ශක නම් ලම්බකයි. බලන්න දරුවනේ මේක අපි ඉදිරිපත් කරන ආකාරය. ඔන්න අපි ලියනවා AB ස්පර්ශකයක් නම් ස්පර්ශක නම් ලම්බකයි. AB ස්පර්ශකයක් නම් OC ලම්බකයි AB. OC ලම්බකයි AB. බලන්න දරුවනේ ප්‍රමේයන් දෙකක් සාකච්ඡා කරා. හරි සරලයි. ඔබ රූප සටහනක් ඇඳලා මේක හිතන්න. ලම්බක නම් ස්පර්ශකයි. ස්පර්ශක නම් ලම්බකයි. ඔන්න අවස්ථා දෙක. දැන් අපි මේ ආශ්‍රිතව ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු.
බලන්න දරුවනේ අපි කතා කරන ගැටලු ඔබට පුළුවන් ඉතා ඉක්මනින් රූප සටහන පමණක් ඇඳගෙන මේ අපේ ප්‍රශ්න ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට පුළුවන් ගැටලු අපිත් එක්ක හදන්න. බලමු දරුවනේ අපි ගණනය කිරීමේ ගැටලුවකට යනවා. අපි ගණනය කිරීමේ ගැටලුව. ඔබට ලැබෙන්න පුළුවන් ලකුණු දෙකේ මේ අපි කතා කරන සමහර ප්‍රමේයන් අපිට තියෙන අත්‍යවශ්‍ය ඉගෙනුම් කියලා වර්ගයක්. ඒ අත්‍යවශ්‍ය ඉගෙනුම් යටතේ මේ සමහර ප්‍රමේයන් ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25 තුල අපිට ලැබෙන්නේ නැහැ දරුවනේ. ඒකින්ද නමුත් අපි මේවා ඉගෙන ගත්තම අපිට ඊටාම වැදගත් වෙනවා මේ ගැටලු වලට මුහුණ දීම සඳහා. බලමු අපි. ඔන්න දිනෝ O කේන්ද්‍රය වූ වෘත්තේ AB ස්පර්ශකයකි. අන්න මතක් වෙන්න ඕනේ. ස්පර්ශකයකි. මොකද්ද මතක් වෙන්නේ? ස්පර්ශක නම් ලම්බකයි. ලම්බයි. ස්පර්ශක නම් ලම්බයි. මෙන්න AB ස්පර්ශකය. අපිට කියනවා x හොයන්නලු. මොකද්ද මතක් වෙන කාරණේ? රූප සටහන තුලම සටහන් කරනවා. AB ස්පර්ශකයක් නම් ඔන්න දරුවනේ ලම්බයි. OC ට AB ලම්බයි. දැන් බලන්න අපිට ලැබිලා තිනවා දැන් ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් ලැබිලා තිනවා. අපි මේ ජ්‍යාමිතිය තුල මේ පෙළගස්වල තියෙන මේ ප්‍රමේයන් ටික එක ගැටලුවක් සෑදීම සඳහා සමහර විට එක ප්‍රමේයයි භාවිත වෙන්නේ. සමහර විට ප්‍රමේයන් දෙකක් තුනක් හතරක් භාවිත වන අවස්ථා තියෙනවා දරුවනේ. ඒකින්ද මේ ඉගෙනගත්ත පෙර දැනුම පෙර ප්‍රමේයන් ඔබේ මතකයේ තියෙන්න ඕනේ. එහෙනම් දැන් අපිට ලැබිලා තියෙන ත්‍රිකෝණයක් මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. AOC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක එක් කෝණයක් අංශක 90යිනේ. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මේ අංශක 90 ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක කෝණ තුනේ අභ්‍යන්තර කෝණ තුනේහි එකතුව ඓක්‍ය අංශක 180යි. ඔබ 11 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ දරුවෙක් විදියට එක කෝණයක් අංශක 90 නම් ඉතිරි කෝණ දෙක අනුපූරකයි එකතු අංශක 90යි. එහෙනම් අපිට එකවර ලියන්න පුළුවන් x සමානයි 90 අඩු කිරීම 55. x සමානයි 90 අඩු කිරීම 55. ඒකට හේතුව එක ත්‍රිකෝණයක එක් කෝණයක් අංශක 90 නම් එහෙම නැත්නම් ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් ඉතිරි කෝණ දෙක අනුපූරකයි. 90න් 55ක් අඩු කරන ඕන අපිට ලැබෙනවා දරුවනේ x සමානයි අංශක 35යි. x සමානයි අංශක 35යි. හරිම සරලයි. හැබැයි අපි මේ ඉගෙනගත්ත අලුත් මූලධර්මයේ භාවිත කරා. ස්පර්ශක නම් ලම්බයි. බලමු දරුවනේ මේ ආකාරයෙන්ම තවත් සරල ගැටලුවක් මට ඉස්සෙල්ලා ඔයාට හදන්න පුළුවන්. මට ඉස්සෙල්ලා ඔයාට හදන්න පුළුවන් මම පොඩ්ඩක් මේ කතා කරන අතර කාලය තුල බලන්න O කේන්ද්‍රය. O කේන්ද්‍රය වූ වෘත්තයේ AB ස්පර්ශකයකි. අන්න මතක් වෙනවා. ස්පර්ශක නම් ලම්බයි. ස්පර්ශකයකි x යගේ සොයන්න. බලන්න දරුවනේ ස්පර්ශක නම් ලම්බයි. ACO කෝණය අන්න බලන්න මේ මම භාවිත කරනව දරුවනේ තවත් ප්‍රමේයයක්. ඔබ ඉගෙනගෙන තිනවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමාන වේ. එහෙනම් මේ පාද දෙක සමාන නිසා AC සමානයි OC නිසා මේ A කෝණයක් x දැන් ස්පර්ශකයක් ලම්බයි අංශක 90යි. නැවත වතාවක් අපිට ලැබිලා තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඉතිරි කෝණ දෙකේ එකතු අංශක 90යි අනුපූරකයි. 2x සමානයි අංශක 90යි. 2x අංශක 90 නම් දරුවනේ x කියන්නේ දෙකට බෙදන්න 90 අංශක 45යි. හරිම සරල ගැටලු වලින් තමයි අපි පටන් ගන්න. ඔබ අපිත් එක්කම සම්බන්ධ වෙන්න. අපි අපොස සාමාන්‍ය පෙළ ගැටලු දක්වා ඔබත් එක්ක යනවා මේ බොහොම සරලව පටන් ගත්ත අපි. මමත් සමන්සර්ත් එකතු වෙලා. බලමු දරුවනේ අපේ ඊළඟ ගැටලුව. බලන්න අපිට කියනවා O කේන්ද්‍රය වූ වෘත්තේ AB ස්පර්ශකයකි. අන්න බලන්න AB ස්පර්ශකයකි. ස්පර්ශකයකි කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ ස්පර්ශකය ආරයට ලම්බයි. අන්න අපිට ලැබෙනවා ලම්බයි. OC ට AB ලම්බකයි ලම්බයි අපි ඒක සටහන් කරගන්නවා අපි ඉගෙනගත්ත මූලධර්මය. දැන් ඔයාලට ලැබිලා තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද විතරක්ම තියෙනවා නම් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද විතරක්ම තියෙනවා නම් ඔයාලට කාවද මතක් වෙන්නේ? ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ පයිතගරස් සම්බන්ධය. පයිතගරස් පාද විතරක්ම තියෙනවා නම් පාදයි කෝණයි දෙකම තියෙනවා නම් ඔයාලට මතක් වෙන්න ඕනේ දරුවනේ ත්‍රිකෝණමිතිය. මේකේ තියෙන්නේ පාද විතරයි. AC පාදය 12යි OC පාදය 5යි. අපිට කියනවා OA AO කර්ණයේ දිග සොයන්න. පයිතගරස් ප්‍රමේය යොදනවා.
කර්ණයේ වර්ගය x වර්ගය ඔන්න බලන්න ඍජු කෝණී ත්‍රිකෝණය ඉතුරු වෙනවා. x වර්ගය සමානයි 12 වර්ගය එකතු කිරීම 5 වර්ගය 12 වර්ගය 144යි 144යි 5 වර්ගය 25යි 12 වර්ගය 144යි 5 වර්ගය 25යි. එහෙනම් දරුවනේ අපිට පුළුවන් 144ට 25ක් එකතු කරන්න 169යි. x වර්ගය 169 නම් x කියන්නේ ඒකේ වර්ගමූලය දෙපසෙහිම 13යි සෙන්ටිමීටර් 13යි සෙන්ටිමීටර්. බලන්න දරුවනේ මේ ඉගෙනගත්ත මූලධර්මයේ තමයි භාවිත කරන්නේ ප්‍රබල ලෙස. ස්පර්ශකයක් නම් ලම්බයි. අපි බලමු තවත් මේ ආකාරයෙන්ම සරල ගැටලුවක්. ඔබට දිස් වෙනවා ගැටලුව සරලයි කිව්වට තරමක්. දැන් අපි මම අර මුලින් ප්‍රකාශ කරේ ඔබට සරලයි කිව්වට දරුවනේ මම කතා කරනවා පොඩ්ඩක් සංකීර්ණ අවස්ථාවක්. හරි? එතකොට අපිට කියනවා x හොයන්නලු. මොනවද දීලා තියෙන තොරතුරු බලමු. දීලා තියෙන තොරතුරු තමයි දරුවනේ O කේන්ද්‍රය වූ වෘත්තේ. මේ ස්පර්ශක පාඩම තුල O කේන්ද්‍රය කියන එක තුල තමයි මේ අපි අරය හදාගන්නේ. O කේන්ද්‍රය වූ වෘත්තේ AB ස්පර්ශකයකි. අන්න මතක් වෙනවා ස්පර්ශක නම් ලම්බකයි. ලම්බයි. ඊට පස්සේ දීලා තිනවා තවත් මේ රූප සටහන තුල අපිට තවත් වැඩිපුර ඇඳලා තිනවා දරුවනේ තවත් වැඩිපුර ඇඳලා තිනවා මෙන්න මේ CD කියන සරල රේඛාව. මෙන්න මේ CD කියන සරල රේඛාව තමයි වැඩිපුර තියෙන්නේ. මේ CD කියන සරල රේඛාව ඇඳලා OCD කියන කෝණය අංශක 50යි කියලා දීලා තිනවා. x හොයන්න ඕනේ. අපි දැන් පටන් ගන්න ඕනේ දරුවනේ කොහොමද මේකේ x හොයන්නේ? එතකොට අපේ දුවලා පුතාලා හිතන්න ඕනේ අපි මේකට කොහොමද භාවිත කරන්නේ? මොන ප්‍රමේයද භාවිත කරන්නේ? ඔයාට මතක් වෙන මූල ධර්මයකින් මතක් වෙන ප්‍රමේයකින් පටන් ගන්න දුවේ පුතේ. බලමු අපි. ඔන්න මට මතක් වෙනවා මෙන්න මෙහෙම කාරණයක්. මොකද්ද මට මතක් වෙලා තියෙන්නේ? OC පාදයට සමානයි OD පාදය. අන්න මට මතක් වෙච්ච දේ. ඒක ඔයාටත් මතක් වෙයි බොහෝ විට. ඇයි ඒ වෘත්තයක අරයන් එකම වෘත්තයේ අරයන්. එතකොට පාද දෙකක් සමාන ත්‍රිකෝණයක් ලැබිලා. සමද්විපාද ත්‍රිකෝණයක්. සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි මෙන්න මේ කෝණය අංශක 50යි. දැන් බලමු දරුවනේ. දැන් අපිට මතක් වුණා වෘත්තයේ අරයන් සමානයි කියලා, සම්මුඛ පාද කෝණ සමානයි කියලා. ඒ වගේම ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණේ. දැන් අපිට හොයන්න කියන්නේ x වල විශාලත්වය. නමුත් මේ අපි වෙන වෙනේ හොයන්නේ. එහෙම තමයි දරුවනේ අපිට ලැබෙන ගැටලුව අපිට ලැබෙන ප්‍රශ්නයට අපිට එකවර විසඳුම් හොයාගන්න බැරි වෙනකොට අපි මේ විසඳුම් කරා යනවා අපිට පුළුවන් විදිහට. දැන් බලන්න මේ OCD කියන ත්‍රිකෝණය සැලකුවම ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. 50යි 50යි 100යි. එහෙනම් මේ කෝණය අංශක 80යි. අංශක 80යි. ඔන්න බලන්න මෙතෙක් වෙලා භාවිත කරපු ප්‍රමේයන් තුනක් අපි තිබ්බා. මොකද්ද? අරයන් සමාන එක ප්‍රමේයක් නෙමෙයි අපි භාවිත කරන ලක්ෂණයක්. සම්මුඛ කෝණ සමාන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180. දැන් ස්පර්ශකයක් AB ස්පර්ශකයක් එහෙනම් මෙන්න ලම්බකයි. ලම්බකයි ABට OC ලම්බයි. එහෙනම් දරුවනේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ඉතිරි කෝණ දෙකේ එකතුව. බලන්න පොඩ්ඩක්. ඔන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් ඔබට දිස් වෙනවා. ඉතිරි කෝණ දෙක අනුපූරකයි එකතු අංශක 90යි x සමානයි 90න් අඩු කරන්න 80ක් x සමානයි අංශක 10යි. x සමානයි අංශක 10යි. හරි ඔන්න දරුවනේ අපි ඊළඟට හදන ගැටලුව. මේ ගැටලුව ඇයි මෙච්චර දැන් ඉස්සෙල්ලා හදපු ගැටලුවට ටිකක් සංකීර්ණයි. මේ ගැටලුවේ වෘත්තයේ අරය සොයන්න. පොඩ්ඩක් බලන්න දරුවනේ රූප සටහන අඳින්න නැතුව මේ පැත්ත බලන්න. මේ පැත්ත බැලුවම ඔබට දිස් වේවි වැඩිය දත්ත දීලා නැහැ වෘත්තයේ අරය සොයන්න කියනවා. දීලා තින්නේ O කේන්ද්‍රය වූ වෘත්තයේ AB ස්පර්ශකයකි. AB ස්පර්ශකයකි අපිට කියනවා අංශක 45යි B කෝණය අංශක 45යි කියලා දීලා වෘත්තයේ අරය සොයන්නලු. මොනවද දැන් අපිට මතක් වෙන්නේ? මම අර ඉස්සෙල්ලත් කිව්වා දරුවනේ අපි කල්පනා කරනවා. මුකුත් මතක් වෙන්නේ නැහැ වගේනේ. මුකුත් මතක් වෙන්නේ AB ස්පර්ශකයේ කිව්වම ස්පර්ශකයේ ආරයට ලම්බයි අංශක 90යි. අංශක 90යි. එහෙනම් අංශක 90 ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක් තමයි OAB කියන්නේ. OAB කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් ඉතිරි කෝණ දෙක අංශක 90යි. එකක් 45 නම් ඉතිරි කෝණයත් අංශක 45යි. දැන් බලන්න දරුවනේ.
ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒකේ විලෝමය මොකද්ද? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණවලට සම්මුඛ පාද සමාන වේ. එහෙනම් ABට OA සමානයි. OA කියන්නේ වෘත්තයේ අරය. ABට OA සමානයි. එහෙනම් වෘත්තයේ අරය ABට OA සමානයි. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 7යි. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 7යි. ඔන්න දරුවනේ දැන් මම මෙතෙක් වෙලා ඔබත් එක්ක කතා කරේ අපි භාවිත කරපු අපි ඔබට මුලින්ම පාඩමේ මුලම හඳුන්වා දීපු ප්‍රමේයන් දෙක භාවිත කරමින් ගණනය කිරීමේ ගැටලු ටික. දැන් අපි ඉස්සරහට තව මේ පාඩම සංවර්ධනය කරගෙන යනකොට තවත් ප්‍රමේයන් හම්බ වෙනවා. අපි සමන් සර්ත් එක්ක කතා කරලා බලමු මේ පාඩම තුල ලැබෙන තවත් ප්‍රමේයයක් මොකක්ද කියලා. ඔව් සිසිර සර් මම හිතන්නේ අපේ දරුවන්ට දැන් සිසිර සර් කියලා දුන්නා ස්පර්ශකයක් කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ ස්පර්ශකීය තියෙන විදියට අරයත් එක්ක තියෙන සම්බන්ධතා දෙකක් අනුව ප්‍රමේයන් දෙකක් ප්‍රමේයක් සහ විලෝමයක්. දැන් අපේ දරුවන්ට හිතෙනවා දැන් එක ස්පර්ශකයක් සම්බන්ධ කරන්නේ මේ අපි කතා කරේ. ස්පර්ශක කීපයක් සම්බන්ධ කරගත්තොත් ආන්න එහෙනම් අපි බලමු දරුවනේ ස්පර්ශකවල විවිධ අවස්ථාවන් නිරූපණය කිරීම සඳහා අපි ප්‍රමේයන් ඉදිරිපත් කරනවා. එහෙනම් ඔබට දිස්සෙන මේ ප්‍රමේය බලන්න දරුවනේ මේ ප්‍රමේයෙන් අපි කතා කරනවා දැන් ඔබට එක ස්පර්ශකයක් සම්බන්ධ කරගෙන අපි ප්‍රමේයක් කතා කරා. ඒ වගේම ස්පර්ශක දෙකක් සම්බන්ධ කරගත්ත ප්‍රමේයක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ස්පර්ශක දෙකක් සම්බන්ධ වෙනකොට දැන් අපේ දරුවෝට හිතන්න පුළුවන් දැන් මම මේ කතා කරන අතරේ ස්පර්ශක දෙක මොන ආකාරයෙන්ද තියෙන්න පුළුවන්. ස්පර්ශක දෙක විවිධ ආකාරයෙන් මෙවීම ඔබට ඇති වෙන්න පුළුවන්. බලමු අපි කොයි වගේ ස්පර්ශක දෙකක්ද කතා කරන්නේ. මෙන්න මෙහිම සම්බන්ධතා. බලන්න දරුවනේ අපි කියනවා බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. දැන් අපේ දරුවන්ට රූපය අඳින්න පුළුවන්. දැන් මම තවම රූපය අඳිරේනේ. හැම වෙලාවෙම අපේ දරුවන්ට තියෙන කුතුහලයක්. ස්පර්ශක දෙකක්. බාහිර ලක්ෂයක්. වෘත්තයක් තියෙන්න ඕන. එහෙනම් ස්පර්ශක කොහොමද අඳින්නේ? මේ වෙනකොට අඳින්න පුළුවන් අපේ දරුවන්ට. මෙන්න කියනවා බාහිර ලක්ෂයට වෘත්තයට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් එනම් වාචිකව බලමු මොකද්ද කියන්නේ මෙන්න මේ ස්පර්ශක දෙක හින්දා වෙන සිද්ධීන් තුනක් අපි කතා කරනවා. එකක් කියන මේ ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ඒ අඳින ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ඊළඟට අපි තව සම්බන්ධයක් කතා කරනවා. බාහිර ලක්ෂ්‍ය හා කේන්ද්‍රය ආකරන සරල රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. දැන් අපි දරුවන්ට මේ අතර මේක ලියා ගන්න පුළුවන්. මොකද්ද මේ අපි කතා කරන්න යන ප්‍රමේය? කොහොමද ඊට පස්සේ භාවිත කරන්න කියලා අපි තවදුරටත් කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරන දරුවනේ මේ ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරනවා. ආන්න එහෙනම් බාහිර ලක්ෂණ ස්පර්ශක දෙකක් අඳිනවා. ඒ ස්පර්ශක දෙකේ දිගින් සමාන වෙනවා. ඒ වගේ මේ ස්පර්ශ දෙක අතර කෝණය කේන්ද්‍රයත් බාහිර ලක්ෂ්‍යත් යාගන රේඛාව මගින් සමච්ඡේදනය වෙනවා. ඒ වගේම ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනවා. කාරණා තුනක්. දැන් මෙහෙම කියනකොට අපිට තාම සම්බන්ධය පේන්නේ නැහැ. අපි රූපයකින් බලමු. රූපයකින් බලන එක තමයි වටින්නේ. එහෙනම් රූපයකින් බලමු අපි කොයි ආකාරින්ද? මෙන්න දරුවනේ අපි රූපයකින් වෘත්තයක් තියෙනවා. එහෙනම් අපිට අවශ්‍යයි බාහිර ලක්ෂයක්. අන්න බාහිර ලක්ෂයේ ඉඳලා එක ස්පර්ශකයක් ඇඳලා සිසිර සර් කිව්වනේ ස්පර්ශකයක් කිව්වහම මේ වෘත්තේ ස්පර්ශ වෙන්න ඕන. ආන්න එකක් ඇඳලා. ඒ බාහිර ලක්ෂයේ තවත් ස්පර්ශකයක්. මේ බලන්න. තවත් ස්පර්ශක අඳින්න බෑනේ. බාහිර ලක්ෂයේ ඉඳලා අඳින්න පුළුවන් ස්පර්ශක දෙකයි. එහෙනම් ඔන්න ස්පර්ශ දෙකම ඇඳා. මේ ස්පර්ශක දෙකේ විශේෂ ලක්ෂණ කීපයක් අපි කතා කරා. මොනවද කතා කරේ? ඒ ලක්ෂණ අපි කතා කරමු. එහෙනම් ඔන්න අපි මේක නම් කරගන්න පුළුවන් අපිට මෙන්න කේන්ද්‍රයට අපිට ව්‍යාකර ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඊළඟට කිව්වා අපි බාහිර ලක්ෂයයි කේන්ද්‍රය යාකන රේඛාව. දැන් අපි මෙන්න මේ ආකාරයට අපි නම් කරගමු. දැන් නම් කරගත්තට පස්සේ ඔබට දිස්සෙනවා දැන් ඔන්න කේන්ද්‍රය ඕන වෘත්තයක් තියෙනවා. බාහිර ලක්ෂයක් තියෙනවා P කියලා. P ලක්ෂයේ ඉඳලා ඔන්න P ඒ ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. ඒ වගේම P ලක්ෂයේ ඉඳලා B දක්වා PB ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. බාහිර ලක්ෂය P කේන්ද්‍රයයි O යා කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ AP රේඛාවෙන් O ලක්ෂයේ ආපාතනය කරපු කෝණය සහ BP රේඛාවෙන් ඕ ලක්ෂ්‍ය ආපාතනය කරපු කෝණය ගැන කතා කරනවා. දැන් අපි මේව වචනයෙන් කිව්වා වගේ අපි සංකේත වලින් ලියමු. ලියමු කොහමද? දැන් ඔන්න මට කියන්න පුළුවන් මේන්න බාහිර ලක්ෂ්‍ය ඉඳලා ස්පර්ශක දිගින් සමාන වේ. සංකේත වලින් යෙදුවා. ඒ වගේම අපිට පුළුවන් මෙන්න AP සමානයි BP ලියන්න පුළුවන් අපිට මෙහෙම. ඒ වගේම දරුවනේ බලමු. දැන් මෙන්න බලන්න. මෙන්න මේ කෝණයයි. මෙන්න මේ කෝණයයි. කවුද කෝණ දෙක? බාහිර ලක්ෂ්‍යයයි කේන්ද්‍රය යා කරන රේඛාවෙන් මේ
ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරනවා කිව්වා. එහෙනම් පුතේ මොකද්ද? OPA එහෙම නැත්නම් APO කෝණයයි BPO කෝණයයි සමාන වෙන්න ඕන. අපිට සටහන් කරන්න පුළුවන් එහෙනම් ආන්න අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක APO කෝණය සමාන වෙනවා BPO කෝණයට. ආන්න එහෙනම් ඊළඟට අපි කිව්වා මේ ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රය මත සමාන කෝණාපාතනය කරනවා කිව්වා. ස්පර්ශක දෙකේ දෙකොණේ ඉඳලා කේන්ද්‍රයට යා කරන්න. A වල ඉඳලා ඔන්න ඕට යා කරන්න. P වල ඉඳලා ඕට යා කරාම හැදෙන මෙන්න මේ කෝණයට කියනවා අපි ආන්න මෙන්න මේ කෝණය ඔබට දිස්සෙන කෝණය. ඒ කෝණය මේ ස්පර්ශකයෙන් මෙන්න මෙතන ආපාතනය කරන කෝණය. ආන්නේ කෝණ දෙකත් සමානයි කිව්වා. එහෙනම් අපිට ලියන්න පුළුවන් එහෙනම් අන්න තුන්වෙනි කාරණේ අපි කිව්වේ AOP කෝණය සමානයි BOP කෝණය. මං හිතනවා අපේ දරුවන්ට ප්‍රමේය ඉතාම පැහැදිලි කියලා ආපහු සැරයක් කිව්වොත් බාහිර ලක්ෂ්‍ය ඉඳලා අඳින්න පුළුවන් ස්පර්ශක දෙකයි. ස්පර්ශක දෙකේ දිග සමානයි. ඒ වගේ මේ ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ දෙක සමානයි. ඒ වගේම ස්පර්ශක දෙක අතර කෝණය කේන්ද්‍රයත් බාහිර ලක්ෂ්‍ය ආකරන රේඛාව මගින් සමච්ඡේදනය කරනවා. එහෙනම් අපි දරුවන්ට සටහන් කරගන්න පුළුවන්. හොඳින් මතක තබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉස්සෙල්ලා සිසිර සර් එක ස්පර්ශකයක් අරගෙන මොන වගේ ගැටලුද අපිට කතා කරන්න පුළුවන් කියලා කතා කරා. අපි බලමු ඒ කතා කරපු දැන් සිසිර කතා කරපු එක ස්පර්ශක සම්බන්ධ වෙච්ච ඒ දැනුමත් මම මේ කතා කරපු බාහිර ලක්ෂ්‍යයේ ඉඳලා අඳින ස්පර්ශක දෙක සම්බන්ධ වෙච්ච දැනුමත් අරගෙන ඔබේ තියෙන සියලුම ජ්‍යාමිතික කාරණා එකතු කරගෙන අපි ගැටලු කීපයක් හදමු. බලමු දරුවනේ ඔන්න එක ගැටලුවක් ඔබට දිස් වෙනවා ගැටලුවක්. ගණනය කිරීමේ ගැටලු. බලන්න මේ ගැටලුවේ කියනවා එක කෝණයක් 65යි කියලා දීලා තියෙනවා. අර ඉස්සෙල්ලා වගේම බාහිර P ලක්ෂයේ ඉඳලා ස්පර්ශක දෙකක් ඇඳලා තියෙනවා. O කේන්ද්‍රීය වෘත්තයේ APBP ස්පර්ශක වේ. දැන් ස්පර්ශක වේ කියලා කියනකොට අර සිසිර සර් කියපු ඒවත් මතක් වෙන්න ඕන. මොනවද කිව්වේ? ස්පර්ශක නම් අරයට ලම්බකයි කිව්වනේ. ඒවත් මතක් වෙන්න ඕනේ. ස්පර්ශක නම් අරය ලම්බකයි. අරයට ලම්බක නම් ස්පර්ශක මේවත් අපිට මතක් වෙන්න ඕනේ මේ අවස්ථාවේ. දැන් අපි බලමු කවුද අපිට අපි ඉගෙන ගත්ත දැනුමත් එක්ක අපේ ප්‍රමේය යොදා ගන්න පුළුවන් අවස්ථා. අන්න මං කිව්වා ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණාපාතනය කරයි. මෙන්න AOP 65යි නම් අපේ දරුවන්ට ටක් ගාලා පේන්න ඕන A 65යි. අන්න අපිට ලියමු දරුවනේ නම් A සමානයි 65යි. අපි බලමු B කියන කෝණය කවුද? B කියන කෝණය බලන්න දරුවනේ. B කියන කෝණය මෙන්න මේ කෝණය. එතකොට මේ කෝණය කවුද? මේ AOP ත්‍රිකෝණයේ කෝණයක්. AOP ත්‍රිකෝණයේ එක කෝණයක් B නම් ඉතුරු කෝණ දෙක එකක් 65යි. අනික් කෝණය මේ කෝණය යන්න ඉස්සෙල්ලා කිව්වා ස්පර්ශක නම් අරයට ලම්බක වේ. ආන්න එතන ලම්බක වෙන්න ඕන. එහෙනම් දරුවනේ යන්න අපිට ත්‍රිකෝණයේ කෝණ තුන සම්බන්ධ කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා සිසිර සර් බොහොම පැහැදිලිව කිව්වා ඍජුකෝණී ත්‍රිකෝණයක් එක කෝණයක් ඍජුකෝණ ත්‍රිකෝණයක් නම් ඉතුරු කෝණ දෙක අනුපූරක වෙන්න ඕනේ කිව්වා. එකතු අංශක 90ක් වෙන්න ඕනේ කිව්වා. අන්න ඒ දැනුම සම්බන්ධ කරගෙන අපිට පුළුවන් අන්න B ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න 90යි B ලියන්න පුළුවන් 90 ඍණ 65යි. 90න් 65ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා අංශක 25යි. ඔන්න B 25යි කියලා හොයාගත්තා. B 25යි නම් දැන් අපේ දරුවන්ට ප්‍රමේය මතක් වෙනවා. එකවරම BC සමාන වෙන්න ඕනේ. ආන්න එහෙනම් C 25යි. C 25යි. හරි ශනිකව මතක් වෙනවා. දැන් ඊට පස්සේ අපෙන් අහන්නේ X. X කියන්නේ කවුද? මේ ස්පර්ශකයේ දිග. අනිත් ස්පර්ශකේ 8.5යි. ස්පර්ශක දිගින් සමාන වේ. බාහිර ලක්ෂණ ස්පර්ශක දිගින් සමාන වේ. එහෙනම් අපිට අන්න X ලියන්න පුළුවන්. එහෙනම් X කියලා කියන්නේ 8.5යි සමාන වෙන නිසා ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් අපි ඉගෙන ගත්ත ඒ ප්‍රමේය යොදාගෙන මේ ආකාරයේ ගැටලුවක් සඳහා පිළිතුරු ලබා දෙන්න. අපි බලමු දරුවනේ ඒ ආකාරයේ තවත් ගැටලුවක් බලමු. දැන් බලන්න විවිධ හැඩයේ විවිධ සම්බන්ධතා තියෙන විවිධ ගැටලු ඔබ දකින්න විභාග ප්‍රශ්න පත්‍රය තුල මේ වගේ පළමු ප්‍රශ්න පත්‍රයේ ගණනය කිරීමේ ගැටලු ඔබට ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙන අවස්ථා. බලන්න දරුවනේ දැන් මොනවද අපිට දීලා තියෙන්නේ? O කේන්ද්‍රීය වෘත්තයේ APBP ස්පර්ශක වේ කියනකොට මතක් වෙන්න ඕන මොකද්ද? ස්පර්ශක නම් අරයට ලම්බකයි. ඕව මතක් වෙන්න ඕන. ස්පර්ශක වේ. ඊට පස්සේ කියනවා A සහ X හොයන්න. කවුද A? මෙන්න කේන්ද්‍රය මත ආපාදිත කෝණයක් තියෙනවා A. කවුද X? මෙන්න මෙතන තියෙනවා X. අපි බලමු. මේකේ තියෙන සම්බන්ධතා. ආන සම්බන්ධතා බලමු. මොනවද සම්බන්ධතා? මේන්න බලන්නකෝ. ස්පර්ශක නම්
අරයට ලම්බක වේ. ඒ වගේම ස්පර්ශක නම් අරය ලම්බක වේ. දැන් අපිට පේනු ලම්බකයි කියලා කියන්නේ අංශක 90යිනේ. එහෙනම් මෙන්න මේ චතුරස්‍රයේ කවුද? AOBP චතුරස්‍රයේ බලන්න AOBP චතුරස්‍රයේ කෝණ දෙකක් 180යි. අපේ දරු චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 360යි. එක කෝණ දෙකක් 180යි නම් ඉතුරු කෝණ දෙකත් 180 වෙන්න ඕන. එහෙනම් ඉතුරු කෝණය 70 නම් කෝණ දෙකේ එකතු 180යි නම් සරලවම අපිට කියන්න පුළුවන් මෙන්න අපි වෙන් කරගත්තොත් චතුරස්‍රයේ තියෙන එහෙනම් අපිට මෙන්න A සමානයි 180න් 70ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවන්න අංශක 110යි. දැන් එතකොට ඒ හොයාගත්තා අපි. දැන් හැම වෙලාවෙම දරුවනේ අපිට ගැටලුවක් සඳහා ලබා දෙනකොට දත්ත ලබා දෙනවනේ. ඒ දත්ත භාවිත කරලානේ අපි ගැටලුවට පිළිතුරු අපයන්නේ. එතකොට යම් කොටසකට උත්තර දුන්නට පස්සේ ඒකත් දත්තයක් බවට පත් කරගන්න පුළුවන් ඊළඟ කොටස සඳහා පිළිතුරු සැපීමේදී. අපි බලමුකෝ එහෙනම් අපිට මෙන්න මේ රූපේ දැන් අපි දන්නවා ඒ දන්නවා 110. ඒ කියන්නේ කවුද? කේන්ද්‍රයේ ආපාතනය කරපු කෝණයක්. කේන්ද්‍රයේ ආපාතනය කරපු කෝණය කියනකොටම අපි දරුවන්ට මතක් වෙනවා. එහෙනම් පරිධිය ආපාතනය කරපු කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මෙයා 110යි නම් එකවරම ලියන්න පුළුවන් x සමානයි 110න් භාගයක් අන්න x සමානයි. දැන් ඔන්න ඔබට මේ ප්‍රමේය හොඳින් දිස්සෙනවා. අර කේන්ද්‍රය මත ආපාත කෝණය සහ පරිධිය මත ආපාත කෝණය. ආන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි අංශක 55යි කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපි තවත් ඒ වගේම මෙන්න බලන්න තවත් විවිධ ගැටලු ඔබට මේ ප්‍රමේය භාවිත කළ හැකි අවස්ථා නිර්මාණය කරලා අපි විවිධ ගැටලු ඔබට ඉදිරිපත් කරන්නේ. බලන්න දරුවනේ මේ ගැටලුවේ මොකද්ද කියන්නේ? O කේන්ද්‍ර වෘත්තය අරය සෙන්ටිමීටර් 6යි BD සෙන්ටිමීටර් 10යි අරය සෙන්ටිමීටර් 6යි BD සෙන්ටිමීටර් 10යි. අන්න අපිට කියනවා ABDEO ABDEO. එහෙනම් මෙන්න මේ එතකොට අපිට මෙන්න මේ එතකොට 1යි 2යි 3යි 4යි 5යි පංචාශ්‍රයක් තියෙනවා. අපිට කියනවා මෙන්න මෙයාගේ අපිට කියනවා පරිමිතිය හොයන්න කියලා. ඉතින් අපි දීපු දත්ත භාවිත කරමු. දැන් අපි දන්න දේවල් මොනවද? අපි දන්නේ දැන් ස්පර්ශක ගැන්නේ. දැන් පරිමිතිය කියන දිග. කොහොමද ස්පර්ශක දිග සම්බන්ධ වුනේ? බාහිර ලක්ෂණ ස්පර්ශක වල දිගින් සමාන වේ. දිග සමානයි. මෙන්න පුතේ බාහිර ලක්ෂයක් විදියට B ගත්තොත් BA ස්පර්ශකයක් BC ස්පර්ශකයක්. බාහිර ලක්ෂ්‍ය විදියට D ගත්තොත් DC ස්පර්ශකයක් DE ස්පර්ශකයක්. ආන්න එහෙනම් අපිට පුළුවන් මේන්න මේකේ දැන් මෙතන අරය 6යි මෙතනත් අරය 6යි. දැන් පරිමිතිය හොයන්න යන්නේ එකින් එක දිග හොයමු අපි. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට අපි මේ කොටස A කියලා ගත්තොත් එහෙනම් අපි දන්නවා AB කියන්නේත් A. එහෙනම් බාහිර ලක්ෂණ ස්පර්ශක දිගින් සමානයි. අපි මෙන්න මේ CD කොටස අපි B කියලා ගත්තොත් එහෙනම් DE කොටසත් ආන්න B වෙනවා. එහෙනම් බාහිර ලක්ෂණ ස්පර්ශය දිගින් සමාන වෙයි. දැන් අපිට තියෙන තොරතුරු වලින් අපි පරිමිතිය ලියමු. මොනවද පරිමිතිය? 6 6 A A B B ඔන්න ටික එකතු කරාම හරිනේ. අපි ලියමුකෝ. අපි ලියමු එනම් පරිමිතිය අන්න AA කියන්නේ 2යි A BB කියන්නේ 2යි B 6යි 6යි. දැන් අපි මොකද අපිට AB දීලා නැහැනේ. අපිට දීලා තියෙනවා BD පාදයේ දිග. BD පාදයේ දිග කියන්නේ මොකද? A දන B. A දන B වලගේ දීලා තියෙනවා. A වලගේවත් B වලගේවත් දීලා නැහැනේ. අපි නිර්මාණය කරමු අපේ සම්බන්ධයේ 2A 2B කියන එක පුළුවන් පොදු සාධකය දෙක ඉවත් කරලා ලියන්න. දෙක වාරයක් A දන B. අන්න දරුවනේ A දන B කියන්නේ 10යි. එහෙනම් දෙක ගුණ කිරීම අන්න දෙක ගුණ කිරීම අපිට පුළුවන් 10 එකතු කිරීම 12 දෙවරක් 10 20යි 20යි 12යි 32යි මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඒව දැන් බලන්න එතනදිත් අපිට දැන් පරිමිතිය දැන් සමහර ලාවට අපේ දරුවන්ට හිතේ පරිමිතිය හොයන්න කිව්වහම මේ ප්‍රමේයන් අමතක වෙන්න පුළුවන් සමහරලාට දැන් ප්‍රමේයන් මතක් වෙන්නේ මේ කෝණ හොයන්න නෑ පරිමිතිය හොයන්න කිව්වහම බලන්න අපි ස්පර්ශක සම්බන්ධ ප්‍රමේයන් සම්බන්ධ කරගත්තේ ආන්න මේ වගේ අවස්ථාවලදී මේ ආකාරයට ඔබට පුළුවන් සංකීර්ණ ගැටලු පවා සරලව ඉදිරිපත් කරගන්න පිළිතුරු සපයන්න පුළුවන් වේවි දැන් අපි මේ වගේ තවත් දැන් අපේ ඉගෙනගත් උගන්වපු අපේ ප්‍රමේයන් කීපය කොටසින් කොටස සංකීර්ණ කරමින් ඔබට සිසිර සර් කිව්වා අපස සාමාන්‍ය පෙළ විභාගය දක්වා අපි අරන් යනවා කියලා. අපි සිසිර සර් එක්ක බලමු ඒ වගේ තවත් වෙනස් ආකාරයක ගැටලුවක්. ඔව් දරුවනේ අද වැඩසටහන තුල මම ඔබට පොරොන්දු වුණා ජ්‍යාමිතික ප්‍රමේයන් 3ක් කතා කරනවා කියලා. දැන් අපි ජ්‍යාමිතික ප්‍රමේයන් 3ම කතා කරලා ඉවරයි. අපි මේ කරමින් සිටින්නේ මේ ජ්‍යාමිතික ප්‍රමේයන් 3 සහ ඒ කියන්නේ ප්‍රමේයන් 41ක් දක්වා මේ සියලු ප්‍රමේයන් වලින් කිහිපයක් භාවිත කරමින් ගණනය කිරීමේ ගැටලු.
බලන්න ඔබට දිස් වෙන මේ ගැටලුව අපි විවිධාකාරයේ ගණන් හදනවා. බලන්න දරුවනේ මේ දිස් වෙන ගැටලුව. මේ දිස් වෙන ගැටලුවේ ඔබට තියෙනවා අර වගේම දීලා තිනවා දත්ත කිහිපයක්. එතකොට දරුවනේ අපි බලමු අපිට දීලා තියෙන්නේ මොනවද තොරතුරු? O කේන්ද්‍රය, වෘත්තයේ කේන්ද්‍රය O. AP හා BP ස්පර්ශක. එක බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට අඳින්න පුළුවන් ස්පර්ශක දෙකයි. දෙකම තමයි. හැබැයි බාහිර ලක්ෂ 5ක ඉඳලා වෘත්තයකට ස්පර්ශක 10ක් ඇන්දකි. ඒකින්ද බාහිර ලක්ෂ කිහිපයක ඉඳලා අඳින්න පුළුවන්. එතකොට AP සහ BP ස්පර්ශක වේ. ඒ තමයි තොරතුරු ටික. අපි බලමු දරුවනේ A හොයන්න. ඔන්න සාමාන්‍යයෙන් මේ වගේ ගැටලුවක් ඔබට දුන්නොත් ඉස්සෙල්ලා හොයන්නේ මොකක්ද කියලා පුංචි ඉඟියක් දෙනවා. A B C එහෙම. හැබැයි මේක නියමයක් නීතියක් නෙමෙයි. මේක වෙනස් වෙන්නත් පුළුවන්. බලමු අපි A හොයන්න. කොහොමද අපි A හොයන්නේ? අපි කල්පනා කරනකොට ඔන්න දැන් මතක් වෙනවා බාහිර ලක්ෂය P ස්පර්ශක දෙකක් තියෙනවා මේ දෙක දිගින් සමානයි. AP ට BP දිගින් සමානයි. අන්න දිගින් සමාන පාද දෙකක් දැක්ක ගමන් ඔබට මතක් වෙනවා පාද දෙකක් සමාන ත්‍රිකෝණයක් සමද්විපාද ත්‍රිකෝණයක්. බලන්න ඔබට දිස් වෙනවා සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මොකද වෙන්නේ? සමාන පාදවලට ඉදිරියෙන් තියෙන සම්මුඛ කෝණ සමානයි. මේ කෝණය නම් මෙන්න මේ කෝණයත් ඒ. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ත්‍රිකෝණය ඔබට දිස් වෙනවා. මොනවද අභ්‍යන්තර කෝණ? AA දෙකයි A එකතු කිරීම අංශක 50 සමානයි අංශක 180. ඒ කියන්නේ දරුවනේ දෙකයි A සමාන 180න් 50ක් අඩු කරන්න. 180න් 50ක් අඩු කරාම 130යි. දෙකයි A 130 නම් දෙකෙන් බෙදන්න A සමානයි අංශක 65යි. A සමානයි අංශක 65යි. බලන්න දැන් අපි භාවිත කර ප්‍රමේයන් කිහිපයක් භාවිත කරා. ස්පර්ශක දිගින් සමානයි, සමද්විපාද ත්‍රිකෝණ, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙහෙම අපි ගණන් හදනකොට දරුවනේ ඔබ මේ જાතියේ ගණන් 100ක් හැදුවොත් ඔබ භාවිත කරන අවම වශයෙන් ප්‍රමේයන් 250ක් විතර. ප්‍රමේය 250 වතාවක් විතර භාවිත කරන විවිධ ප්‍රමේයන්. ඒකින්ද මේවයි යෙදෙන්න ඕනේ. ඵල පුරුද්ද, කල පුරුද්ද ජ්‍යාමිතියට ඉතාම වැදගත්. අපි බලමු අපේ B. අපි නැවත වතාවක් රූප සටහන සලකනවා B. B කෝණය. මේ ගැටලුවම සමන් සර්ත් හැදුවා. ඒකින්ද මම ඉක්මනට හදනවා. බලන්න දරුවනේ B කෝණය. B කෝණය හදනකොට හොයන්න යනකොට AB කියන්නේ ස්පර්ශකයක්. මොන බලන්න. AP ස්පර්ශකය. ස්පර්ශක නම් ලම්බයි, අරයට ලම්බයි. අංශක 90යි. BP කියන්නේත් ස්පර්ශකයක්, අරයට ලම්බයි. දැන් බලන්න APBO කියන චතුරස්‍රය දිහා බලන් ඉන්න. APBO සම්මුඛ කෝණ යුගලයක එකතු අංශක 180යි. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් කියලා කියා ගන්නත් පුළුවන් අපිට. ඒකත් මෙතනදී පොඩ්ඩක් මතක් කරගෙනමු. එහෙනම් දරුවනේ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 නිසා ඉතිරි සම්මුඛ කෝණ යුගලයත් එකතු 180යි. එහෙම නැත්නම් පරිපූරකයි. එහෙනම් B තියෙනවා අංශක 50 තියෙනවා. B සහ 50 එකතු 180 නම් B සමානයි 180න් අංශක 50ක් අඩු කරන්න B සමානයි 130යි. අංශක 130යි. අපි බලමු අපේ ඊළඟ කොටස. B සමානයි අංශක 130යි. බලමු අපි නැවත වතාවක් රූප සටහන C. අපිට කියනවා C හොයන්නලු. බලන්න B කියන්නේ වෘත්ත ඡාපයෙන් AB කියන වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය. B කියන්නේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය. C කියන්නේ වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය. මොකද්ද සම්බන්ධය? සමන් සර්ත් පැහැදිලි කරා. වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. කේන්ද්‍රයේ ආපාතිත කෝණය ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. එහෙනම් B 130 නම් C කියන්නේ අංශක 65යි. ඔන්න බලන්න දරුවනේ C අංශක 65යි. සරල ගැටලු කිහිපයක් අපි හැදුවා. මේ වයින් ඔබට ප්‍රමේයන් මතක් වුණා. ඔබ යෙදෙන්න ඕනේ. ඔබ හදන්න ඕනේ. එතකොට තමයි දරුවනේ මේ ඵල පුරුද්ද කළ පුරුද්ද ලැබෙන්නේ. අපි බලමු තවත් ගැටලුවක්. ඔබේ අභ්‍යාස මාලා 22 කියන අභ්‍යාස මාලාවේ තියෙන ටිකක් සංකීර්ණ ගැටලුවක්. එකවර හිතා ගන්න අමාරු ටිකක් ගැටලුව බලන්න දරුවනේ දීලා තියෙන තොරතුරු. පේන්නම දීලා තියෙනවා වෘත්ත දෙකෙහි කේන්ද්‍රය O වේ. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක්. වෘත්ත දෙකේම කේන්ද්‍රය O. PQ PR කුඩා වෘත්තයේ ස්පර්ශක වේ. ඔන්න PQ සහ PR කියන්නේ කුඩා වෘත්තයේ ස්පර්ශක. කුඩා වෘත්තයේ ස්පර්ශක. PS සමානයි 8යි දීලා තිනවා පැහැදිලි. ST සමානයි 5යි. අපිට කියනවා පරිමිතිය PQR ත්‍රිකෝණයේ පරිමිතිය. පරිමිතිය කිව්වම දිග සම්බන්ධ කරගන්න ඕනේ. දිග සම්බන්ධ කරගන්න නම් දරුවනේ මොකද්ද අපි
අපි දන්නවා දිග සම්බන්ධයෙන් අද වැඩසටහන තුල ඔබත් එක්ක සාකච්ඡා කරේ බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අඳිනු ලබන ස්පර්ශක දෙක දිගින් සමාන වේ. මෙතන ස්පර්ශ වෘත්ත දෙකක් තියෙනවා. කුඩා වෘත්තේ නේද ස්පර්ශක ගැන කතා කරේ. අපි කුඩා වෘත්තේ ඉතුරු කරගමු. ඔන්න බලන්න අපි කුඩා වෘත්තේ ඉතුරු කරගත්තා. දැන් P සිට අඳින ලද ස්පර්ශක දෙකක් තියෙනවා. PS සහ PT දිගින් සමානයි. PT සෙන්ටිමීටර් 8යි. PQR ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්න පාදවල දිග හොයාගෙන යනවා. දැන් ඔබ ඒ හොයනකොට මේකට පාදක වූ තර්කය මූලධර්මය ප්‍රමේය මතක් කරගන්න. බලමු නැවත වතාවක් රූප සටහන. දැන් දරුවනේ මෙන්න මේ ස්පර්ශක මේ PSQ සහ PR කියන ස්පර්ශක වෘත්තය මත අරයට ලම්බයි. අරයට ලම්බයි. කේන්ද්‍රයේ ඉඳලා යා කරාම ලම්බයි. අංශක 90යි. අපි ඒ බව රූප සටහනේම ලකුණු කරා. දැන් අපි නැවත වතාවක් අපේ රූප සටහන ගන්නවා. දැන් ඔබ බලන්න අපි කුඩා වෘත්තය භාවිත කරානේ. මේ කුඩා වෘත්තය භාවිත කරලා ස්පර්ශක දිගින් සමානයි කියන එක තේරුම් අරගෙන ඒ බව සටහන් කරලා දැන් අපි විශාල වෘත්තයට ස්පර්ශක නැහැ. විශාල වෘත්තයට ස්පර්ශක නැහැ. නමුත් දරුවනේ කුඩා වෘත්තය ඉවත් කරාම බලන්න මොකද වෙන්නේ කියලා. කුඩා වෘත්තය ඉවත් කරාම ඔබට තේරෙනවා මීට පෙර ඉගෙන ගන්නා ලද ප්‍රමේයයක් ඔබට මතක් වෙනවා. කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන් කේන්ද්‍රයේ සිට මෙන්න දරුවනේ කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වේ. එම ජාය මොකද්ද ජාය? PQ කියන්නේ ජාය. මෙන්න PQ කියන්නේ ජාය. සමච්ඡේදනය වේ. සමාන කොටස් දෙකකට බෙදේ. මෙන්න තවත් ජාය PR ඇඳලා තියෙනවා ලම්බයක්. සමච්ඡේදනය වේ. සමාන කොටස් දෙකකට බෙදේ. අන්න අපි භාවිත කරන තවත් ප්‍රමේයයක්. එහෙනම් දරුවනේ අපිට ලියන්න පුළුවන් SQ සෙන්ටිමීටර් 8යි. TR සෙන්ටිමීටර් 8යි. දැන් අපේ අරමුණට යනවා අපි PQR ත්‍රිකෝණය. PQ දන්නවා 16යි. PR දන්නවා 16යි. 8 දැන් QR පාදය හොයන්න ඕනේ අපිට. QR පාදය. බලන්න දරුවනේ QR පාදය හොයන්න නැවත වතාවක් අපි රූප සටහන සලකනවා. රූප සටහන සලකලා QR පාදය මේ වෘත්ත වලට ස්පර්ශ වෙලත් නැහැ. වෘත්ත ඡේදනය වෙලත් නැහැ. ජායක් සම්බන්ධයෙන් ලම්බ ඇඳලත් නැහැ. එතකොට මොකද්ද මතක් වෙන්නේ? අපි වෘත්ත දෙකම ඉවත් කරලා බලමු. මෙන්න අපි වෘත්ත දෙකම ඉවත් කරා. ඔබට මතක් වෙනවා ඉගෙන ගන්නා ලද ප්‍රමේයක්. නමකුත් සහිත ප්‍රමේයක්. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එහි දිග ඉතිරි පාදයෙන් හරි අඩකි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. බලමු අපි PQR ත්‍රිකෝණයේ S කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යයක්. S කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යයක්. T කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යයක්. යා කරන සරල රේඛාව ඉතිරි පාදයේ තියෙනවා මෙන්න QR. සමාන්තරයි. ඒ වගේම දිග දෙගුණයක් හරි අඩක් සෙන්ටිමීටර් 10යි. එහෙනම් දරුවනේ අපිට එකවරම ලියා ගන්න පුළුවන් අපි මේ කතාව පැහැදිලි කරන්න අපිට ගොඩක් වෙලා ගියාට ඔබට මතක් වුණොත් තප්පර 2යි යන්නේ QR පාදයේ දිග සෙන්ටිමීටර් 10යි කියලා ගන්න. දැන් අපේ අරමුණට එන්න පුළුවන්. PQR ත්‍රිකෝණය 16යි 10යි 16යි. ඔන්න අපි ලියනවා පරිමිතිය සමානයි 16 ධන 16 ධන 10. 16 එකතු කිරීම 16 එකතු කිරීම 10යි. 32යි 42යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 42යි. ඔන්න දරුවනේ අපි මේ කතා කරේ ගණනය කිරීමේ ගැටලුව. මම සමන් සර්ත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාධනය කිරීමකුත්. අපි සාධනය කිරීමේ ගැටලු වලට යනකොට මේ ගණනය කිරීමේදී වගේම ඒ ප්‍රමයන් භාවිත කරනවා. හැබැයි සමන් සර් ලියන ක්‍රමය හිතන ක්‍රමය පොඩ්ඩක් වෙනස් නේද? අපි සාධනය කිරීමක් යමු බලන්න සාධනය කිරීමේ ගැටලු සාකච්ඡා කරමු. ඔව් සිසිල් සර් දැන් ගණනය කිරීමේ ගැටලු ගොඩක් දුරට අපේ දරුවන්ට එන්නේ ගණනය කිරීමේ ගැටලුවක් ඉන්නේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 2ක් ලැබෙන ගැටලුවක් ආකාරනේ. දැන් සාධනය කිරීමේ ගැටලුවක් එන්නේ බොහෝ දුරට දෙවන ප්‍රශ්න පත්‍රයේ. මොකද පළමු ප්‍රශ්න පත්‍රයේදී අපිට හේතු දැක්වීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර හේතු දැක්වීමක් නැත්නම් සාධනයක් නැහැනේ. එහෙනම් සාධනයක් කියන එක අපේ දරුවන්ට ඉදිරිපත් වෙන්නේ අන්න දෙවන ප්‍රශ්න පත්‍රයේ. අපි බලමු එතකොට මේ ප්‍රමේයයන් අන්න විශේෂයෙන් අපේ දරුවන්ට අලුතෙන් එකතු කරන්න තියෙන්නේ හේතු දැක්වීම පමණයි. බලමු දරුවනේ මෙන්න මේ ගැටලුවත් එක්ක
බලන්න ඔබට දිස්සෙන මේ ගැටලුව. මෙන්න මේ දැන් අපි ඊටාම සරල ගැටලුවක්. ඒ කියන්නේ සාධනය කිරීම කිව්වහම අපේ දරුවෝ හිතන් ඉන්නේ ඊටාම සංකීර්ණ ගැටලු. මේ සාධනය කරන ගැටලු මට සාධනීය තමයි බැරි. සමහරවිට අපි හිතන්නේ එහෙමනේ. සාධනීය තමයි බැරි. එතකොට සාධනීය කිරීමේ ගැටලුවක් කියන එක ඊටාම අමාරු ගැටලුවක් නෙවෙයි. ඊට සරල ගැටලුවක් බලමු අපි. right. එහෙනම් මෙන්න මේ ගැටලුවේ බලන්න දරුවනේ අපිට කියන O කේන්ද්‍රයේ වූ වෘත්තයේ TM හා TL ස්පර්ශක වේ TLOM වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න. වෘත්ත චතුරස්‍රයක් කිව්වහම අපේ දරුවට දැන් මතක ඇති වෘත්ත චතුරස්‍රයක් කියපු ගමන් අපි මීට පසුගිය සතියක අපි කතා කරා වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ පරිපූර්ණකයි කිව්වා. සම්මුඛ පරිපූර්ණකයි කියලා කියන්නේ අංශක 180යි. එහෙනම් කෝණ හතරක් තියෙනවා. ඒ කෝණ හතරෙන් සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා අපි කතා කරා. බලමු තියෙනවද කියලා අවස්ථාවක්. දැන් කවුද TLOM බලන්න TLOM අපිට තියෙනවා T මෙන්න TLOM මේ TLOM මෙන්න මේ චතුරස්‍රය කතා කරන්නේ. මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් සම්මුඛ කෝණ පරිපූර්ණක බවයි අපේ දරුවෝ කියන්න ඕන. එහෙනම් සම්මුඛ කෝණ කියනකොට අන්න මෙතන කියනවා ස්පර්ශක වේ. සිසිර සර් පැහැදිලිව කිව්වා ස්පර්ශකයක් නම් අරයට ලම්බකයි. මේ තියෙන්නේ මෙන්න අරය ලම්බකයි. ඉතින් මෙන්න සම්මුඛ කෝණ පරිපූර්ණකයි. අපේ දරුවෝට ලියන්න තරයි තියෙන්නේ. අපි බලමු දරුවනේ මේක අපි සටහන් කරන්න පුළුවන් අපිට. එතකොට මෙන්න ලම්බක බව සටහන් කරා අපි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණ දෙක එකතු අංශක 180යි. එහෙනම් අපිට පුළුවන් සාධනය මම කියනවා එහෙනම් OMT කෝණය සමාන වෙනවා OLT කෝණයට. ආන්න ඒ වගේම ඒ කෝණවල අගය අංශක 90ක් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒක ස්පර්ශකාරයට ලම්බක වේ. දැන් මම කියවන සාධනය කිරීමේදී අනිවාර්යයෙන්ම හේතු දැක්වීමත් අවශ්‍යයි. මොන හේතුවයි පදනම් කරගෙනද මේ කියන්නේ? ඔන්න ස්පර්ශක අරයට ලම්බක වේ. එහෙනම් මට කියන්න පුළුවන් ආන්න දැන් බලන්න ඔබට දිස්සෙන මෙන්න මේ චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ. මේ චතුරස්‍රයේ අන්න සම්මුඛ කෝණ පරිපූර්ණක බව කියමු. මෙන්න මේ කෝණ දෙක එකතු කරාට පස්සේ අපි කියනවා අංශක 180ක් වෙනවා. 90යි 180යි. ආන්න ඒකින්ද ඒ ප්‍රත්‍යක්ෂයක් ඇයි මෙතන දෙකම 90යි කියලා කිව්වා. එහෙනම් අපිට පුළුවන් එම නිසා TLOM වෘත්ත චතුරස්‍රයකි. ආන්න බලන්න වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මේ ලක්ෂ 4 හරහාම ශීර්ෂ 4 හරහාම වෘත්තය ගමන් කරනවා නම් අපි කියව වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් වෘත්ත චතුරස්‍රයක් වෙනවා නම් TLOM කියන්නේ අන්න අපිට වෘත්ත චතුරස්‍රය. අපිට කිව්වේ වෘත්ත. ඉතින් බලන්න සාධනය කිරීම ඉතාම සරල ගැටලුවක්. වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න ඒ සඳහා අවශ්‍ය වෘත්ත චතුරස්‍රයක් වෙන්න අවශ්‍ය සම්පූර්ණ පරිපූර්ණක වෙන එක. අන්න පරිපූර්ණක වෙන බව හේතු සහිතව දක්වලා අපි පෙන්නුවා වෘත්ත චතුරස්‍රයක් කියලා. ඉතින් දරුවනේ ඔය වගේ අපි සිසිර සර් එක බලමු තවත් ඔය වගේ සාධනය කිරීමේ ගැටලුවක්. ඔව් දරුවනේ සමන්ස සාකච්ඡා කරේ පළමු ගැටලුව නිසා ඊටාම සරල එකක්. අපි බලමු තව පොඩ්ඩක් සංකීර්ණ අවස්ථාවක් විභාග ආශ්‍රිත ගැටලුවක් අපි බලමු. බලන්න ඔබට දිස්සෙන මේ ගැටලුව. මේ ගැටලුවේදී කියනවා O කේන්ද්‍රයේ වූ වෘත්තයේ AB හා AC ස්පර්ශක වේ. OBC කෝණය සමානයි OAB කෝණය බව සාධනය කරන්න. OBC OAB දැන් මේ බව සාධනය කරන්න දුන්නම අපි මුලින්ම හොයාගන්න ඕනේ දරුවනේ මොකද්ද මේ අපිට කියන කෝණය OBC මෙන්න මේ කෝණය. මෙන්න මේ ඔබට දිස් වෙන මෙන්න මේ කෝණය සමානයි කියලා පෙන්වන්න ඕනේ OAB මෙන්න මේ කෝණයට. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් හිතන්න ඕනේ කොහොමද වෙන්නේ. එතකොට අපි භාවිත කරන මෙන්න මේ ලක්ෂණය හොඳටම දකින්න ඕනේ ඔබ. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි කල්පනා කරනවා මේ කෝණ වලට සමාන කෝණ තියෙනවද? අපිට දීලා තියෙන දත්ත හරහා මොනවද ගන්න පුළුවන් අලුත් තොරතුරු. මෙන්න මේ විදිහට අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය ගානක් හොයාගෙන තමයි ලියන්නේ. ඒකින්න පොඩ්ඩක් අපි පොඩි සැකිල්ලක් හදා ගන්න ඕනේ. අපි බලමු දරුවනේ කොහොමද මේ ගැටලුව වෙන්නේ කියලා. ඔන්න ඔබට දිස් වෙන සාධනය බලන්න දැන් මේ කෝණ දෙක ඔබට මතකයි. ඔන්න මම ඉතුරු කරගන්නවා දරුවනේ මෙන්න මේ පාද දෙක සමාන. අපි දන්න තොරතුරුත් භාවිත කරනවා. OC සමානයි OB. වෘත්තයේ අරයන් එකම වෘත්තයේ අරයන්. බලන්න දැන් පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. එකම වෘත්තයේ අරයන්. දැන් මම ඉතුරු කරගත්ත මේ OBC කියන සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මොකද වෙන්නේ? සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි.
මෙන්න මේ කෝණ දෙක සමානයි. මම සිම්පල් A කියලා භාවිත කරලා තිනවා. මේ කෝණ දෙක සමානයි. අපි ඒ බව ලියනවා දරුවනේ. ඔන්න අපි ඒ බව ලියනවා. OBC කෝණය සමානයි OCB කෝණය සමද්විපාද ත්‍රිකෝණ. හේතු දක්වන්න ඕනේ. ඔබ කොහොමද මේ තොරතුරු ලිව්වේ? සමද්විපාද ත්‍රිකෝණයක්. දැන් අපිට ඔප්පු කරන්න තියෙන එක කෝණයක් තමයි මේ B කෝණය. මම තනි අකුරෙන් කියුවා B කෝණය. දැන් B කෝණයට C කෝණය සමානයි. දැන් නැවත වතාවක් රූප සටහන ගමු. දැන් දරුවනේ මේ C කෝණයට A කෝණය සමානයි කිව්වනම් මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කිව්වනම් මේ කෝණයට මේ කෝණය සමානයි කිව්වනම් අපේ ඔප්පු කිරීම ඉවරයි. දැක්කද? හිතන්න ඕනේ මෙන්න මේ ආකාරයට. දැන් අපි උත්සාහ කරනවා මේ කෝණයට මේ කෝණය සමානයි කියන්න. මේ කෝණයට මේ කෝණය සමානයි කියන්න අපිට පුළුවන්. මේ කෝණ දෙක සමානයි කියන්න අපිට පුළුවන් එකම ඛණ්ඩේ කෝණ භාවිත කරලා. මේ බලන්න දරුවනේ එකම ඛණ්ඩේ කෝණ මෙන්න මෙහෙම ඇඳෙන මෙන්න මේ ආකාරයේ කෝණ එකම ඛණ්ඩේ කෝණ. හැබැයි එකම ඛණ්ඩේ කෝණ තියෙන නම් වෘත්තයක පරිධිය මත ශීර්ෂ පිහිටලා තියෙන්න ඕනේ. එහෙනම් ABOC කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරා නම් අපේ ගාන අපේ හදලා ඉවරයි. ABOC මම මේ කියන්නේ හිතන ක්‍රමය. ABOC වෘත්ත චතුරස්‍රයක් කිව්වොත් කියාගන්න පුළුවන් නම් අපේ ගැටලුව අපි හදලා ඉවරයි. සතුටින් ලියන්න පුළුවන් හොයාගත්ත පියවර ටික පිළිවෙලට. බලමු දරුවනේ. බලමු මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවද කියලා. ඔබට දිස් වෙනවා. ඔන්න මම ඉවත් කරා. AB ස්පර්ශකයක්. ස්පර්ශකය අරයට ලම්බකයි. AC ස්පර්ශකයක්. ස්පර්ශකය අරයට ලම්බයි. අරයට ලම්බයි. වෘත්ත චතුරස්‍රයක්. සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක්. ඒ බව ලියමු. අන්න අපි ලියනවා. බලන්න දරුවනේ. ඔන්න අපි ලියනවා. ACO කෝණය. ACO කෝණය සමානයි ABO කෝණය අංශක 90යි. ස්පර්ශකය අරයට ලම්බ වේ. ස්පර්ශකය අරයට ලම්බ වේ. ඊට පස්සේ අපි ලියනවා ACO කෝණය. දැන් රූප සටහන අවශ්‍ය වෙන්නේ. ACO කෝණය එකතු කිරීම ABO කෝණය සමානයි අංශක 180යි. 90යි ප්‍රත්‍යක්ෂයක් 180යි. එම නිසා ABOC නැත්නම් ACOB ABOC වෘත්ත චතුරස්‍රයක්. බලන්න දරුවනේ වෘත්තයක්. වෘත්ත චතුරස්‍රයකී සම්මුඛ කෝණ පරිපූරක නිසා. සම්මුඛ කෝණ පරිපූරක නිසා. දැන් වැඩේ හරි. මොකද්ද දැන්? මම ඉස්සෙල්ලා දැන් නැවත රූප සටහන ගමු. ඔන්න දරුවනේ නැවත රූප සටහන. දැන් මෙයා වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් එකම ඛණ්ඩේ කෝණ සමානයි. එකම ඛණ්ඩේ කෝණ සමානයි. ඔන්න අපි ලියනවා ඔන්න බලන්න දරුවනේ එකම ඛණ්ඩේ කෝණ සමානයි. අපිට ලියන්න පුළුවන් දරුවනේ OCB කෝණය සමානයි OAB කෝණය වෘත්තයක එකම ඛණ්ඩේ කෝණ සමාන වේ. වෘත්තයක එකම ඛණ්ඩේ කෝණ සමාන වේ. බලන්න ඔප්පු කරන්න කිව්වේ. ඔප්පු කරන්න කියන්නේ OBC. OBC තියෙනවා මෙන්න උඩින් OBC තියෙනවා. මේ තියෙනවා උඩින් OBC. බලන්න. ඔන්න OBC තියෙනවා. OCB මෙති. එහෙනම් OBC ට OAB සමානයි ප්‍රත්‍යක්ෂ සමාන රාශීන් එකිනෙකට සමාන වේ. පැහැදිලිද දරුවනේ? සමාන රාශීන් එකිනෙකට සමාන වෙන නිසා අපේ ඔප්පු කිරීම ඔන්න සාර්ථකව අපි හොයාගත්ත ටික ලිව්වා. එහෙනම් දරුවනේ අද වැඩසටහන තුල අපි කතා කරා ඔබත් එක්ක ප්‍රමේයන් 3ක් 41ක් ප්‍රමේයන් මේ වන විට. ඊළඟ වැඩසටහන තුල අපි ජ්‍යාමිතිය අවසාන ප්‍රමේයත් කතා කරලා සාරාංශයක් කරලා සම්පූර්ණ ජ්‍යාමිතිය අවසන් කරනවා. ලබන සතියේ අපිත් සමගම ජාතික නාලිකාව ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරමින් අදට ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.